become a presenter ඉදිරිපත් කරන්නෙකු වෙමු. මේ වීඩියෝ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ ඉදිරිපත් කරන්නෙකු ලෙස ඔබ තුල දියුණු කළ යුතු අංග නැතිනම් කුසලතා කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම. මේ වීඩියෝ නැරඹීම තුලින් ඔබ හිතනවා නම් ඔබට හොඳ ප්‍රෙසෙන්ටර් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා ඒක මුලාවක්. හැබැයි මේ වීඩියෝ තුලින් කියන ගුණාංග ටික ඔබට පුහුණු කරන්න පුළුවන් නම් එය ඔබ තුල වර්ධනය කර ගැනීමට උත්සාහයක් දරනවා නම් ඒ තුලින් පුළුවන් වෙනවා ඔබට හොඳ ඉදිරිපත් කරන්නෙකු බවට පත් වෙන්න. So by going through this video, if you think that you will be able to become a better presenter, that's a myth. But if you can practice what is said or what is brought to you through this video, that will definitely make you a better presenter, a better compeer. ඉතින් අපි බලමු මොන මොන වගේ දේවල් කීපයක්ද අපි තුල තිබිය යුත්තේ කියලා. පළවෙනි දේ තමයි language එක නැත්නම් භාෂාව. භාෂාව හැසිරවීමේ නිපුණත්වය ඔබ සතුව තිබිය යුතු මූලිකම අංගයක් ඔබ හොඳ ඉදිරිපත් කිරීමකට මුල පුරනවා නම් නැත්නම් ඔබ හොඳ ඉදිරිපත් කරන්නෙකු බවට පත් වෙනවා නම්. මොකද භාෂාව ඔබ තුල පිහිටලා නැත්නම් එතනින් එහාට ඔබට ප්‍රෙසෙන්ටර් කෙනෙක් නැත්නම් ඉදිරිපත් කරන්නෙකු ලෙස ඉදිරියට යාමට ඇති ඉඩකඩ ඇහිරි යනවා. මොකද ඔබ ඉදිරියේ ගිහිල්ලා කතා කරන දේ තමයි කියන්නේ. ඉතින් ඔබගේ භාෂාව හොඳින් හැසිරවන්න ඔබ තුල හැකියාව තිබිය යුතුයි. මේ භාෂාව හැසිරවීමේදී විශේෂම දේ තමයි ඔබ තුල වටිනා වචන නැත්නම් මේ භාෂාවට ආවේනික වූ වැදගත් වූ වචන පිළිබඳ අවබෝධයක් තිබීම. වචන වලට සමාන වචන රූපක නැතිනම් ඒ වචන වලට අර්ථය වැඩි කරලා වෙනස් කරලා ලස්සන කරලා ගන්න පුළුවන් ගුණාංග ඔබ තුල තිබිය යුතුයි. So you should have the language proficiency, which is the number one thing that you should have as a better presenter. Because without the language, you cannot be a presenter. Because your language, the words of that language is what speaks. Having only a set of words is not enough. You should be able to use it in different ways. You should know the synonyms. You should know the metaphors. You should be able to converse using the beauty of that language. I think භාෂාව සිංහල වේවා, ඉංග්‍රීසි වේවා, දමිළ වේවා, මැන්ඩරීන් වේවා, හින්දි වේවා ඕනෑම භාෂාවක් ඔබ විසින් ඉදිරිපත් කරන්නෙකු ලෙස යොදා ගන්නා භාෂාව තුළ ඔබ නිපුණත්වයකින් හෙබි පුද්ගලෙක් බවට පත්වීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් භාෂාව ඉගෙන ගන්න, දන්න භාෂාව තව වැඩි කරගන්න, ඔබට පහසු භාෂාව තුළ ඔබ නිපුණතාවයෙන් හෙබි පුද්ගලෙක් බවට පත් වෙන්න. So be a commander of the language that you know, which you are trying to use as a presenter. That is very important. දෙවනි දේ තමයි ඔබ කොතරම් නිපුණත්වයකින් හෙබි වුවත් ඔබ ඒ තුල පුහුණුව සිදු කරන්නේ නැතිනම් ඔබගේ දියුණුව පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් හොඳ භාෂා නිපුණත්වයකින් හෙබි පුද්ගලයෙක් පුහුණු නොකර ඒ තුලින් උද්දාමයට පත් වෙලා මට ඕන තැනක ගිහින් කතා කරන්න පුළුවන්, මට හොඳ භාෂාව පිළිබඳ නිපුණත්වයක් තියෙනවා කියලා හිටියොත් සහ අවම නිපුණත්වයකින් යුතු පුද්ගලයෙක් නිතර ඒ ඉගෙන ගනිමින් හොඳින් පුහුණු වීම කරමින් සෑම විටම පුහුණු වීම කරමින් ඉදිරියට ගියොත් මේ දෙදෙනාගේ ගමන් දෙක දිහා අපි හොඳට බලලා නිගමනයකට පැමිණියොත් අපිට පේනවා අර සුළු දැනුමකින් නමුත් නිතරය පුහුණු කරමින් ඒ දැනුම වර්ධනය කරමින් ඉදිරියට යන පුද්ගලයාගේ ගමන බොහොම සාර්ථකව ඉදිරියට යනවා. Right? I have my own experiences. I have my people who are very good in the language, who can speak the language like no one else, but just because they don't practice enough, the way forward have become a question. Whereas I have few friends and the associates which I know who did not have the ability to speak like the others, but they've been practicing it a lot. They've been taking every opportunity that comes on their way,
and the way that they have gone is far more better and beyond than the ones that I spoke at the beginning. So the ones who practice will definitely improve. මොකද මේ ප්‍රැක්ටිස් කිරීම නැත්නම් පුහුණු කරන පුද්ගලයාගේ ගමන ඉතා සාර්ථකයි. ඉතින් ඔබ හොඳ ඉදිරිපත් කරන්නෙකු වීමට නම් ඔබ විසින් දන්නා දෙය වර්ධනය කරගනිමින් ඒ දේ පුහුණු කිරීම සිදු කළ යුතුයි. මේ දේ කරමින් ඉන්නකොට ඔබ පුහුණු කරනකොට ඔබ තුළ ඇති වෙනවා ආත්ම විශ්වාසයක්. මේ ආත්ම විශ්වාසය කියන දේ ඕනෑම දෙයක් අපි කරන කාලයත් එක්ක සහ එහි ලබා ගන්න නිපුණත්වයත් එක්ක තීරණය කරනවා. right? මම මේ දේ දන්නවා. ඒකත් එක්ක මට ඇති වෙනවා ආත්ම විශ්වාසයක්. හැබැයි ඔය ආත්ම විශ්වාසය වැඩි පරාසයක තිබිය යුතුයි. ඔබ එකම දේ කරමින් එකම තැනකට වෙලා සිටිනකොට ඔබේ ඇතිවන ආත්ම විශ්වාසයක් ඔබ තැනින් තැනට යමින් ඒ දේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගනිමින් හොඳ එක්ස්පීරියන්ස් එකක් ලබා ගනිමින් තැන් කිහිපයක විවිධාකාරයෙන් කටයුතු කරමින් ලබා ගන්න අත්දැකීම අර එක තැනකට වෙලා ලබා ගන්න අත්දැකීමට වඩා වෙනස් වෙනවා. මොකද ඒ තුල ඔබ හමු වෙන පුද්ගලයන් යන ස්ථාන වෙනස් වෙනවත් එක්කම ඔබ ඒ තුල හොඳ නිපුණතාවයකින් හිමි පුද්ගලයෙක් බවට පත් වෙනවත් එක්කම ඔබේ ආත්ම විශ්වාසයේ තරම විශාලත්වයකට පත් වෙනවා. ඉතින් it's absolutely important for you to practice what you are practicing in different ways at different places rather than just sticking onto one place. The self-confidence which you build by working in one place and working in different places is absolutely different. Because when you have more experiences, when you do it in more places, when you do it in different places, the self-confidence that you build by doing that is always bigger than just doing it in one place. Because there's a high possibility a person with a huge amount of self-confidence by being in one place to fail when they move to somewhere else. But a person who is having a good self-confidence by doing it in different places, in different audiences, in different ways, will always be able to survive and perform better compared to someone who is just sticking into one place. ඉතින් ඒකින්ද වැදගත්ම දේ තමයි ඔබගේ ආත්ම විශ්වාසය වැඩි පරාසයක ගොඩනගා ගැනීම. That will support you to become a better compeer. ඒ ඔබට උදව් වෙනවා හොඳ ඉදිරිපත් කරන්නෙකු බවට පත්වීමට. ඒත් එක්කම වැදගත් දේ තමයි ඔබ ඉදිරිපත් කරන ඉවෙන්ට් එක ඒ අවස්ථාව වෙන්න පුළුවන්, ඒ උත්සවය වෙන්න පුළුවන්. ඒ තුල ඔබ පාලකයා බවට පත්විය යුතුයි. මොකද ඔබ තමයි ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. ඔබ ඉදිරිපත් කිරීම සිදු කරනකොට ඒ අසා සිටින පුද්ගලයන් නැත්නම් ඔඩියන්ස් එක ඔබ දිහා තමයි බලාගෙන ඉන්නේ. ඉවෙන්ට් එකේ පොඩි හෝ වැරද්දක් සිදු වුණොත් ඒ තාක්ෂණික දෝෂයක් වෙන්න පුළුවන්. එය ඔබට ඔබගේ කන්ට්‍රෝල් එකෙන් පිට දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු බලන්නේ කෙලින්ම ඔබ දිහා. එතකොට ඒ ඔබගේ ෆේලියර් එකක් විදිහට එළියට යෑමට තියෙන chance එක වැඩි. ඉතින් මේකින්ද හැම වෙලේම ඕනෑම ඉවෙන්ට් එකක් ඔබ කම්පියර් කරනවා නම් ඔබ ඉදිරිපත් කරන්නෙකු බවට පත් වෙනවා නම් එහි සිදුවන සියල්ලම ගැන හොඳ අවබෝධයක් ඔබ ලබා ගත යුතුයි. ඉවෙන්ට් එකට පෙර එහි සෙටප් එක නැත්නම් එය ගලා යන ආකාරය ඔබ හොඳින් නිරීක්ෂණය කරලා ඒහා සම්බන්ධ වෙන පුද්ගලයන් සමග හොඳ අන්තර් සම්බන්ධතාවයක් පවත්වගෙන ඔබට උදව් වෙන ආකාරයට ඔවුන්ව හසුරුවා ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ වෙලාවට හොඳ ඉවෙන්ට් මැනේජර් කෙනෙක් නැත්නම් හොඳ ඉවෙන්ට් ඩිරෙක්ටර් කෙනෙක් සිටීමේ වැදගත්කම මම එක්ස්පීරියන්ස් එකෙන්ම දැකලා තියෙනවා. එහෙම හොඳ ඉවෙන්ට් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා නම් ඔබට තියෙන්නේ ස්ටේජ් එකට ගියා, අවශ්‍ය දේ පැවසුවා, ඒන් නික්ම ගියා. නැතිනම් සිද්ධ වෙන්නේ වෙන අඩුපාඩු වලට ඔබට වග කියන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් ඔබට මහන්සියක් ගන්න සිද්ධ වෙනවා. සහ ඔබට හිතනවාට වඩා වැඩි මහන්සියකින් සමහර වෙලාවට ඔබ බලාපොරොත්තු වෙන ඉදිරිපත් කිරීම පවා හරියාකාරව සිදු කර ගැනීමට නොහැකි තත්වයකට පත් වෙනවා. ඉතින් මේකින්ද බොහොම වැදගත් ඉවෙන්ට් මැනේජර් කෙනෙක්, ඉවෙන්ට් ඩිරෙක්ටර් කෙනෙක් නැත්නම් එය ඔබ බාර ගන්න, බාරගෙන ඒහා සම්බන්ධ වෙන පුද්ගලයන් ඔබ විසින් අවශ්‍ය පරිදි හසුරවන්න. මොකද ඔබ ස්ටේජ් එක උඩ ඉන්නකොට ඔබට කළ හැකි දේ බොහොම අඩුයි වටපිටාවේ. ඉතින් ඔබ ස්ටේජ් එකේ ඉන්නකොට ඔබට ගැටලුවක් නොවන ආකාරයට ඔබ ඉවෙන්ට් එක හැසිරවීමේ බලය ලබා ගැනීම වැදගත් වෙනවා ඔබ ප්‍රසෙන්ටර් කෙනෙක් බවට පත් වෙනකොට. හැබැයි මේ මොනවා කිව්වත් වෙනස්කම් වීමට තිබෙන හැකියාවන් ඉතා විශාලයි.
සමහර වෙලාවට හොඳ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්න, හොඳ ඉවෙන්ට් මැනේජර් කෙනෙක් ඉන්න ඉවෙන්ට් එකක වුණත් සමහර වෙලාවට කතිකයෙකුගේ නොපැමිණීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔබ නොසිතන ආකාරයට. ඉදිරිපත් කරන කණ්ඩායමක ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නැතිනම් තාක්ෂණික දෝෂයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් කොයිකටත් කියලා හැම වෙලේම වෙනසට සූදානම්ව සිටීම වැදගත් වෙනවා හොඳ ප්‍රෙසෙන්ටර් කෙනෙක් බවට පත්වීමේදී. මොකද ඔබ දන්නවා නම් රයිට් මෙන්න මේ වගේ වෙනසක් ඇති විය හැකි මම ඒකට ලෑස්ති වෙලා ඉන්නවා කියලා ඔබ ඉදිරිපත් කරමින් යන අතර එවැනි වෙනසක් ඇති වුණා එය වෙනසක් නොවන ආකාරයට හරවා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා ඔබ ඒට ලෑස්ති නම්. රයිට් එහෙම නැත්තම් මොකද ඔඩියන්ස් එක දන්නේ නැහැ බලා සිටින මිනිසුන් දන්නේ නැහැ මේක වැරද්දක් හෝ අතපසුවීමක් කියලා ඔබ එය හංග වන තාක්කල්. Right? The audience might not know that there's something that has gone wrong until you give them a clue about it. It can be through your facial expressions, it can be through your words, it can be through your stammering, it can be through your non-relaxed behavior. The audience get to know about it. But if you can manage it properly by constantly going ahead with the same body language, with the same flow of words, with the same facial expressions, the audience will not get to know about it. But you know internally you're managing it as well so that the failure rate will always be minimal. ඉතින් මෙන්න මේ කියන දේවල් ඔබ ප්‍රෙසෙන්ටර් කෙනෙක් බවට පත්වීමට බලාපොරොත්තුෙන් සිටිනවා නම් නැතිනම් ඔබ දැන් සිටින මට්ටමින් ඉහළට යාමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ තුල මේ ගුණාංග වර්ධනය කර ගැනීම වැදගත් වෙයි ඔබට ඉතා හොඳ ඉදිරිපත් කරන්නෙක් බවට පත්වීමට. So if you want to become a great presenter, if you want to become a more confident presenter, or if you want to start yourself as a presenter, these skills, if you can develop within you, will definitely support you to move up to the next level. So keep practicing, take these things into consideration, practice it over and over again, and become a better champion.